අයිබෝන් අද දෙරන බික් ෆෝගස් සමඟ සජීවීව එකතු වෙන්නේ අද මාතෘකාව විදිහට අපි කතා කරන්න යන්න දේ පිළිබඳ ඔබ දැනුවත් කිරීමක් වේලාසනම කරලා තිබෙන හින්ද මහිතන්න තවදුරට දැනුවත් කිරීමක් කළ යුතුයි කියල එක් ජාතින්ගේ මානහිමිකම් කවන්සිලේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා සම්බන්ධයෙන් චන්ද විමසීම අද දවස සිදුවේ කියලයි ඊයේ දවස කිව්වේ තව අපි වැඩසටානෙකුල් හමාට පටන් ගත දොළ හමාරක හමාර විතර වෙනකොට අපිට මේ සම්බන්ධය රටේ අනාගතය සම්බන්ධයෙන් අපිට සාකච්ඡා කරන්න පුළන්ගේ ඇතර මෙහම අනාගතයකන තීරණාත්මක ප්‍රශ්නයක් තියෙනවද අරිස්සර කිවගේ විදුලි පුටුවට අපිෝ දක්කන් යනවද දැම්ම අපිෝ දඩු කඳේ ගහන්න යනවද වෙනදට තරම් සාමාන්‍ය සමාජය තුළත් ලංකාව තුළත් මාධ්‍ය තුළත් වැඩි කතාබහත් මේ කරනෑ හැබැයි එහෙම වනාට එහෙම දෙයක් වෙන්න යනවා මොකක්ද මේ වෙන්න යන්නේ බිල්ලොමවන්න අවශ්‍යනය අපි කතා කරමු ඇත්තට මොකක්ද වෙන්න කියලා අපි ආරාධනා කර සිටිය මේ සම්බන්ධය සාකච්ඡා කරන්න එකතුවෙන් අද දවසේදී දෙපල තුන් දෙනෙකුට එතරින් විශේෂත් ඇතින විශේෂතුනක් ඔස්සේ තමයි මේ පිළිබඳව අවධාන විශේෂම කරන්න බලාපොරොත්තුවෙන් අපිත් එක් සම්බන්ධනවා දයිලන් පුවත් පතේ ප්‍රෘතිකටරු ශමීන් රෆර්ඩ් නැඩු හම අයිබෝන්න බෝ පිළිගන්නවා ඒවාගේ අපිත් එක්ක සම්බන්ධනවා අද දවසේ දේශපාල විචාරකෙක් විදිට මාලින්ද සෙනවරත් මහත්මය අයිබෝන්න බොත් පිළිගන්න. ඒවගේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා අද මාචාරය නීතිච්ච ප්‍රතිබා මහනාමහව මහත්මය අයිබන් වත් පිළිගන්නවා. වැඩසටහන ආරම්භේදීම දැන් ඔබට මේ සම්බන්ධයෙන් අත්දැකීමක් තියෙනවා ඒවගේ මේ අවුරුද්ධ ගත්තයින් පස්සේ අපි මානව හිමිකම් සම්බන්ධයෙන් අවුරුද්දක් විදිහර නම් කල්ලා දස අවුරුද්දක් දක්කාව වැඩ පිළිවෙල ප්‍රකාශයට පත් කළ තියෙන වෙලාව. එම වෙද්දි තමයි අද දැන් අපිට මේ විදිහ යෝජනාවක් කෙනවා කියලා කියන්නේ. ඇතර මොකද මේ එන්නේ දැ සාමාන්‍ය කෙනෙක් විදිට හොත් අලුතෙම වැඩසටාන බල කෙනෙක් විදිට හවත් මොකක්ද මේ අපිට එරෙහිව ගේන්නන යෝජනාව. ඉතාම සරලව කියනවන යුද්ධය අවසාන සමයේදී ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු ඒ හමුදාවන් ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කරලා තියෙන. මානුෂිකවාදී නීතිය උල්ලංඝනය කරලා තියෙන. අන ඒ නිසා මූලික වශයෙන්ම ඒ අයට යම්කිසි ආකාරයක දඩුවමක් ගේන්න ඕනි. ඒ වගේම තමයි අපි ලංකාවේ මානව හිමිකම් වර්ධනය කරන ආකාරය ජාත්‍යන්තර වගවීමක් යටතේ කෙරෙන්න ඕන කියන එක තමයි මේ යෝජනාවෙන් ගේන්නේ. හැබැයි මේ යෝජනාව ටිකක් සරල වුණා. යෝජනාව ගේන්නකොට අවසානයේදී ඒගොල්ලෝ තීරණය කරලා තිබ්බා යුද අවසාන සමයේදී රණවිරුවන්ගේ විදේශ වත්කම් තහනම් කරන්න රණවිරුවන්ට වීසා තහනමක් ගේන්න ඒ වගේම යුද අපරාධ අධිකරණයට ගෙනියන් ඕ යෝජනාවස්සේ තිබ්බ. හැබැයි රටවල් 21ක් මේ සම්බන්ධව කතා කර හින්දා චතුර ඒක ටිකක් සරල කරලා දැන් නිර්දේශ 16ක් ගෙනල්ලා තියෙනවා. හැබැයි නිර්දේශ 16ත් අපි කියන්න ඕනේ 6 වන වගන්තිය ගත්තොත් ඉතාම දැඩි ලෙස ලංකාවේ ස්වාෛරීභාවයට ස්වාධීනත්වයට හානි කර විදියට තියෙනවා. ඒ වගේම අර යුද්ධ කාලයේදී දැන් යුද අපරාධ අධිකරණයට ගෙනියන්නේ නැති වුණාට ඒ ගත්ත සාක්ෂි සංරක්ෂණය කරන්නත් මේ තුල තියෙනවා. ඉතින් මේකෙන් කරන්න හදන්නේ ඇත්තටම ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කරලා තියෙනවා. ඒ සම්බන්ධව 2015 දී සමයෝජනාවක් ගෙනාවා. ඒවත් 2018 දී ට්‍රම්ප් මහත්තයා ගියාට පස්සේ අයිනට වුණා. 2020 දී ශ්‍රී ලංකාව ඉවත් වුණා. ඒ වුණත් තවදුරටත් ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය රටක් හැටියට තමයි මේ යෝජනාව ගේන්න හදන්නේ. මානදශනරත් මහත්මය දැ මේක මේ කියන තරම බලපදල දැ ඉස්ට්‍රයිල වගේ රටක් ගත්තම කලට එරහිව යෝජන 180කට වැඩිය ඉදිරිපත් වෙලා තියෙනවා. එතකොට අනික් පැත්තෙන් තව 50ක් විතර තිබෙන ඉදිරිපත් වෙන්න. එතොට මේවා මේ කියන තරම් ගණන්ගන්න ඕන දේවල්ද. ඒ රට අනුවනේ අපි ඉස්රායිලය නෙවේ. අපිත් එක්ක රිජුවම චීනය රුසියාව වගේ රටවල් අපි වෙනින් කතා කරට ඊස්රෑලය වෙනුවෙන් ඇමරිකාව රිජුවම පෙනී සිටිනවා. එක හොන්දෙසි විරහිත වගේ. එතකොට ඒ හයිය අපිට නෑ අපිට චීන පෙනී හිටනවන හැම හිටියට එහමනවෙනේ දැන් චීනය අපිත් අපි වෙනුවෙන් කතා කරනවා තමයි. හැබැයි වීට පවස් පාවිච්චි කරන්න එහම තත්වයට ඇවිල්ල නෑ තාම නමුත් තාම ලෝක උතුර ඇමරිකාවේ යුරෝපයේ ණය අයිති චීනටයි ජපානයට ඒ වුණට මේ ලෝක මේ බලතුලනය මේ පැත්තට විතැන්වීම පූර්ණ වශයෙන් සිද්ධ වෙලා නැති තත්ත්වයක් නතියන්නේ අවුරුදු 100කට අසන්න කාලයක් ඇමරිකාව ඇතුළු ඔය කොටස තමයි මේ ලෝකෙ පාලනය කරේ. ඒ හයිය අපිට තාම නෑ. ඉන්දියාව අපිත්තක හිටගෙන නෑ. ඉන්දියාව මේ වෙනකොට කියන්නේ මේ එක නිියවටල් වෙලා තියෙන එකැන අපි නඩ නොදී ඉන්න තත්වයට ඇවිලති. එහෙම තියෙනකොට
මේ ඊස්්‍රයිලත් එක් අප එකතැන සමතැනකට ගේන්ඩ බෑ. ඒ වනාට මේක අර ප්‍රතිබ කිවවගේ මේක බරපතලකම අඩුනාට දැම් මේ චෝදනා සංරක්ෂණය කරන්ඩ ජනීවනුවර අපි මිලියන් ඩොලර් මිලියන් 200කද කියන මන්දන්නේ අපි ආයතනයක් හදන් ඒකැන මේ බොරුව සංරක්ෂණය කිරීම සඳහා මම දකින විදිහට මේ මොක්හරි ආයතන පද්ධතියක් නිර්මාණය කිරීම මේ යෝජනාවලිය තුළ තියෙනවා. ඒ වනාට මෙහෙමත් අපි මේක බලන්න රටවල් 40ක් මේකට අස්සන් කළ තියෙනවා. ඒ 40න් දෙකක් ඇරුණ හම අනිත් 30ට යුරෝපය සවය කියන කලාපේ රටවල්. තොට මේ යුරෝපයට එරෙහිව ලෝකේද අන්නේ විදිරත් අපිට ගන්න පුළ ඒක රටවල් 12ක්ට විතරයි ඡන්ද බලය තියෙන්නේ. 47ක් තියෙනවා මේ 47න් බ්‍රිතාන්‍ය අයිංගුණාම 46යි ඔය ඉතුරු 46න් රටවල් 42ක් බ්‍රිතාන්‍ය පහුගිය සතවර්ෂ 3 හරහා සෑහෙන පීඩනයක් ලක් කළ තින මංකොල්ලකාපු රටවල්. ඉති මේ ඉතිහාසය තුළ තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. අපි ඒවා පෙරවදනක් හැටියට ගන්න ඕන දේවල් මම හිතන. මේක අපි උදාහරණයකට දැන් මේ අපි ගත්තොත් අපිට මේ සමානුග්‍රහය දක්වන රටවල් අපිට මැප් එකක් විදිහට බැලුවොත් ලෝකේ ඉතාමත්ම වටිනවා මොකද්ද මේ තියෙන භූදේශපාලන බෙදීම. ඇයි අපිට එහෙම වෙන්නේ කියලා සාකච්ඡා කරන. දැන් එක්සත් රාජධානිය කියන්නේ අපේ රටත් එක්ක හරනම් හොඳ සම්බන්ධතාවයක් තියෙන ඕන රටක්. මොකද අපි ඔවුන්ගේ යටත් විජිතවාසීන් විදියට හිටියා. ඒ වගේම තාමත් ඔවුන්ට මෙරට තුළ අපි පිළිගත්තත් නොපිළිගත්තත් යම්කිසි බලපෑමක් අදාළ තානාපතිවරයාගේ සිට තියෙනවා. වගේම රාජ්‍යයට බලපෑම් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් එම වෙද්දී ඇයි මේක ඔවුන් විසින් ගෙනෙන්නේ? සමහරට වෙන රටකින් මේක ගෙනෙන්න තිබුණ නැද්ද? ඔබ හිතන විදිහට ශමින්ද්‍ර ප්‍රනාන්දු මහත්මයා මේකට හේතුව මොකද්ද? මෙහෙමයි චතුර දැන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මේ කේන්ද්‍රීය කණ්ඩායම වශයෙන් ඒම කණ්ඩායමට නායකත්වය දුන්නේ ඇමරිකාව. ඇමරිකාව 2018 කේන්ද්‍රීය කණ්ඩායම ඉවත් වුණාට පස්සේ තමයි එංගලන්තයට එක බාර දුන්නේ. එංගලන්තයේ ඇමරිකාවේ අයයි මල්ලි වගේ ඉරාකය ආක්‍රමණය කරා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරා ඒගොල්ලෝ එකට කටයුතු කරනවා. අපි ඒ තත්ත්වය තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ මට කියන්න තියෙන චතුර මේ මාලින්දයි ප්‍රතිභා මහනමයි කිව්ව දේවල් වලට අමතරව මම දකිනවා අපි රටක් වශයෙන් මේ තත්ත්වය හරියාකාරව වටහාගෙනත් නැහැ. අපි මේකට හරියට ඉදිරිපත් වෙලා කටයුතු කරන්න නැහැ කියලා. ඇත වශයෙන්ම දැන් චෝදනාවක් වශයෙන් බැලුවොත් යුද්ධ අපරාධ සිදු වුනේ නැහැ කියන්න ඔප්පු කරන්න පුළුවන් සියලුම සාධක ශ්‍රී ලංකාව සතුයි. අපිට උදාහරණ විදිහට ගත්තොත් සාමාන්‍ය දැන් උදාහරණයක් වශයෙන් පළමු වරට මේ 40000ක් ඝාතනය වුණේ නැහැ. මෙහෙම යුද්ධ අපරාධයක් කරේ නැහැ. ශ්‍රී ලංකා යුද හමුදාව හෝ දේශපාලන නායකත්වය සිතාමතා දෙමළ මිනිසුන් ඝාතනය කරේ නැහැ කියලා ඔප්පු වෙන පළවෙනි ප්‍රකාශය ශ්‍රී ලංකාවට හම්බෙන්නේ 2011 දී. ඒ ඇමරිකානු තානාපති කාර්යාලයේ හිටපු එවකට හමුදා සම්බන්ධිකරන නිලධාරියා ස්මිත් කියලා. එතුමා කිව්වා මේ මෙහෙම යුද අපරාධයක් සිදුවනෙත් නෑ LTT එක හමුදාවට බාරවෙන්න ගිහිලා ඝාතනය කිරීමක් සිදුවන්නේ නැහැ කියලා. මට පුදුමයක් තියෙනවා මේ 2021 වෙලාවත් කිසිදු තැනක මේ සම්බන්ධව කතා කරන කිසිදු දේශපාලඥයෙක් හෝ රජයේ නිලධාරියෙක් මේ සම්බන්ධව කවුරු ඉදිරිපත් කරන්නේ නැහැ. 2017 දී අපිට ඒ වගේම එංගලන්තයෙන් හම්බුණා. එංගලන්තේ පාර්ලිමේන්තුවේදී මේ 40000ක් ඝාතනය වුණේ නැහැ. උපරිම ඝාතනය වෙලා තියෙන 7000ක් 8000ක් ඒකිනුත් 4න් එකක් LTT සංවිධානයේ මිනිස්සු කියලා. දැන් අත වශයෙන්ම ඊට අමතරව ICRC වාර්තා ඇමරිකානු වාර්තා කීපයක් තියෙනවා මේ යුද අපරාධ මේ ආකාරයට වුණ නැහැ කියන එක. දැන් මගේ ප්‍රශ්නයත් තමයි ඇයි කිසිදු රජයක් 2011 සිට අද වනතුරු තව ඡන්දය පැය එකමාරකින් දෙකකින් ගන්න තුරු ඇයි කිසිදු රජයක් මේ සම්බන්ධව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්නේ නැත්තේ? අත් වශයෙන්ම අපේ රටට එරෙහිව මෙහෙයුම ඉදිරියට ගෙන යාමට සියලුම පහසුකම් සපයන්නේ ශ්‍රී ලංකාව කියන තත්ත්වයටම අපි පත් වෙලා තියෙනවා. මොකද ලෝක ඉතිහාසයේ මම හිතන්නේ පළවෙනි සැරේට තමුන් අතේ තියෙන කිසිදු සත්‍ය තොරතුරක් දැන් උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ ඇමරිකාවයි එංගලන්තයයි. දැන් ඇමරිකානු සහ එංගලන්ත හමුදා වාර්තා අනුව යුද අපරාධ වුන්නේ නැහැ කියන වාර්තා ශ්‍රී ලංකාවට සතුයි. ඇයි මේක ඉදිරිපත් කරන්නේ නැහැ කියන ප්‍රශ්නේ මම හිතන්නේ ශ්‍රී ලංකාව පිළිතුරක් දෙන්න ඕනේ. ඊට අමතරව සතුට මෙම ක්‍රියාදාමය
තිබුණ රජය යහපාලන රජය මේ ජිනීවා මානව මිහුම් ක්‍රියාදාමය කරන්න යම්කිසි ක්‍රමයක් හැදුව. ඒ ක්‍රමය තුළ හිටපු අගමැතිතුමා එක්සත් ජාතික පක්ෂ නායකයා එතුමා වික්‍රමසිංහ මහත්මයා මේ පුද්ගලයා දැන් ජීවත් වෙලා නැහැ. චිත්තවැල මනෝ චිත්තවැල මහත්තයාගේ නායකත්වයෙන් යුතු පොඩි කණ්ඩායමක් හැදුවා. ඒ කණ්ඩායම හරහා තමයි ජිනීවා නුවර සිටින අපේ තානාපතිවරයාට නියෝග දෙන්නේ. මේක ඇත්තටම මේ රටේ සිදු වුණා. කැබිනට් පත්‍රිකාවක් මාර්ගයෙන් තමයි මේ ක්‍රියාදාමය කරේ. නමුත් මේ රජය මට තේරෙන විදිහට මේ කිසිදු දෙයක් ගැන හරියාකාරව අධ්‍යයනයක් කරලා නැහැ. ඒ කියන්නේ විදේශ අමාත්‍යාංශ මේ වෙලාවේ කටයුතු කරන ආකාරය පිළිබඳ ඔබට සෑහීමකට පත් විය නොහැකිද? ඔබේ අදහස මොකක්ද මේ ගැන? සමින්ද්‍ර කියන එක හරි. ඒ කියන්නේ ඔය බ්‍රිතාන්‍ය සහ ඇමරිකාවේ තානාපති කාර්යාලයේ හිටපු ඒ කාලේ වැඩ කරපු ඒ ආරක්ෂක තොරතුරු උපදේශකයන් යවපු ලිය කියවිලි තියෙනවනේ. ඒවා ඇයි අපි පාවිච්චි කරන්න. අපි දන්නේ මම දන්නේ විදේශ අමාත්‍යාංශය මොනවද කරන්නේ මොනවද නොකරන්නේ කියලා. හැබැයි මේක නොකර කියන එක නම් ඊටාම පැහැදිලි. සමහර වෙලාවට ඔය විදේශ කටයුතු වලදී අනබෙර ගහලා අඩිහප්පල කෑ ගහලා නෙමෙයි දේවල් කරන්නේ. ගොඩක් දේවල් තිරයෙන් පිටිපස්සේ ඉතාම නිහඬව කරන වැඩ කටයුතු ඇති. මම දන්නවා කරනවද ප්‍රශ්නේ තියෙන්නේ එතනයි. හරි මම දන්නේ නැහැ. හැබැයි මේක කියන්න වුණා 2011 සිට 2021 දක්වා අවුරුදු 10ක් තුල මේ කිසිදු වාර්තාවක නෑ ඒක මම පිළිගන්නවා. ඒ කවුද මේ ස්මිත්ගේ එකයි අනිත් මිනිස්සයා ලෝඩ් නේස්බි ප්‍රකාශ ඒව ඔක්කොම ගත්තාම අපිට ඒව ඒ කියන්නේ මේවා නිකන් අර මේගොල්ලන් අපිට ගල් කටස්සකින් විදිනකොට අපිට කාලතුවක්කු තිබ්බා. අපි කාලතුවක්කු පැත්තක තියලා අපි මේ ගල් කටස්ස මෙහෙම එකක් තියෙනවා. දැන් අපේ පාර්ලිමේන්තුවේ තොවැනි ප්‍රකාශයක් කිරීම බාන්ලි 225ක් ඉන්නවා. අපිට අපේ මන්ත්‍රීවරයෙක් ඕ වගේ එකක් කරයි කියලා ඉවරලා අපි එච්චර ගණන් ගන්න ඕනද? ලෝඩ් නෙස්බි කියන කතාවක් ඒක ලෝකෙම පිළිගනීද? මම ඒක කැමති ඔබතුමාට යොමු කරන්න. දැන් මෙහෙමයි මගේ කියවීම ඊට වඩා වෙනස්. මොකද ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයා ඉදිරිපත් කරන ප්‍රකාශයක් 7-5කට ගණන් ගන්න එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය. එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයට ලංකා රජයේ වාර්තා අනන්තව යවලා තිනවා. ඒව ඔක්කොම කුණුබක් කියලා දාන්නේ. LTT ඩයස්පෝරාව, ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් එක, හියුමන් රයිට්ස් වොච් එක ඒ ආයතන තමයි ඒව උඩගෙඩි තියාගෙන යන්නේ. එතන මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මෙතන ස්වාධීනද කියලා බලන්න. මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ඇයි මෙච්චර සාක්ෂි සහ වාර්තා ලංකාව පැත්තෙන් ඉදිරිපත් කරද්දි, කෙටි චිත්‍රපට ඉදිරිපත් කරද්දි අර channel 4 පස්සේ යන්නේ. මේක රජයටම දොස් කියන්න බෑ. මොකද මනස හැදිලා තියෙන්නේ මේ විදියට. ගරු මහින්ද සමරසිංහ මැතිතුමා ඉස්සෙල්ලා ගිහලා හොඳට මේක මෙහෙව්වා. ඊට පස්සේ කවුද මේ නළුවෝ යන්න පටන් ගත්තේ? නළුවෝ ඇමතිවරුන්ගේ පුත්තු පසුගිය රජයේ කාලේ ඉඳගෙන ඉන්නවා hina වෙවි. ඉතින් කොහොමද මේක ගෙනියන්නේ ඉදිරියට? එහෙනම් රජයකට වගකීමක් තියෙනවා මේ යවන පුද්ගලයන්ව ඒගොල්ලෝ හොඳද කියලා බලන්න. ජිනීවා තානාපති කාර්යාලය මට තාම මතකයි 2014 අර ක්‍රිකට් විචාරකයෙක් හිටියේ. ක්‍රිකට් විචාරකයා මොකද කරන්නේ? කිසි දෙයක් කරන්නේ නැහැ. දැන් මෙතුමා කියනවා තිත්තවල මහත්තයාගෙන් එහෙන් උපදෙස් දෙනවා කියලා. මම දෙපාරක් ගිහිල්ලා හිටියා එතන. ගිහිල්ලා ඉන්නකොට අපිට කතා කරන්නේ අපි අපේ සල්ලි ගිහිලා රට වෙනුවෙන් වැඩ කරේ. මෙන්න මේ ගිය ඔය සුමන්දිරන්ලා ඔක්කොම කට්ටියට කණ්ඩ බොණ්ඩ දෙනවා එතන. මොකද්ද මේකේ තේරුම? ඔබ හිතනවාද රනිල් වික්‍රමසිංහ ඒ හරියට කරාද කියලා නෑ. මම නම කියන්න කැමති නෑ. ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් විචාරකයෙක් තමයි තානාපති කාර්යාලයේ හිටියේ. මේ අය කරේ තනිකර LTT එකට උවමනා වැඩ. මෙන්න මේවෙන් තමයි චතුර මේක නැති වෙලා ගියේ. ඒ හින්දා ලංකාව අරිනා වාර්තාව පිළිගන්නෙම නෑ. පැති සැසිවාර තියෙනවා. පැති සැසිවාර වල මම කතා කරලා තියෙනවා. මම කතාව යන්නේ ඉස්සෙල්ලා 20ක් ගිහිල්ලා තමයි එන්නේ. ඒ 20ම කියන්නේ යුද අපරාධ. ඊට පස්සේ දැන් මම කතා කරා. ඊට පස්සේ සරත් වීරසේකර මහත්මයා කතා කරනවා. ওই 10ක් විතර ලංකාවෙන් යන්නේ. මේක තනිකර ඇජෙන්ඩා එක, ප්‍රොපගැන්ඩා එක තනිකරම ගෙනියනවා. තනිකර මට හිතට දුකයි මේ කාරණේ. මොකද රජයකට වගකීමක් තියෙනවා. ඒ වගේම ඒ රටවිල්ල ශ්‍රී ලාංකිකයන් තනියෙන් ගිහිල්ලා එතන ෆයිට් කරනවා. නමුත් රජයකට තියෙනවා. යහපාලන රජයට තිබ්බ මේ ගියේ කවුද? ඒව හොයලා බලන්න. දැන් මේකයි සමහන් මේකට කතාවක් කරනවා මහා ප්‍රතිභා යහපාලන රජය බලයට පත් උනේ ද්‍රවිඩ ජාතික සන්ධානයත් සමඟ එකතු වෙලා. එතකොට ඒගොල්ලන්ගේ තිබුණ එජෙන්ඩා එක තමයි රට දෙකට කරන්නේ. ඒක පැහැදිලි. නමුත් ප්‍රශ්නය දැන් උදාහරණයක් වශයෙන් චතුරගේ ප්‍රශ්නේ තමයි අපේ විදේශ ඇමතිතුමා කියන දේ පිළිගන්නේ නැත්නම් ඇයි ලෝඩ් නේස්බි කියන දේ පිළිගත්තේ? එතන හේතුව තමයි ලෝඩ් නේස්බි ඉදිරිපත් කරේ යුද සමයේ ශ්‍රී ලංකාවේ හිටපු බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියා එංගලන්තයේ ආණ්ඩුවට යව වාර්තා.
එතකොට එංගලන්තයට පුළුවන්ද තමුන් පත්කරපු තානාපති සේවය හිටපු හමුදාව කෙනෙක් එවන වාර්තා නොසලක හරින්. එතින් අපි ප්‍රශ්න තියෙන්නේ මෙතන තියෙන දේශපාලන පශ්චයක්කත් එහෙම දෙයක් නෙමෙයි යම්කිසි හේතුවකොට දේශපාලන නායකත්වය සහ නිලධාරීන් සහ සිවිල් සමාජය අසමත් වෙලා තියෙනවා මේ රටේ කතාව කියන. හොඳම උදාහරණය තමයි චතුර 2010 ජනාධිපතිවරණයේදී ජෙනරල් ෆොන්සේකට ඡන්දය දාන්න කියලා දෙමළ මිනිස්සුන්ට සම්බන්ධන් මහත්මයා ඉල්ලීමක් කරාම උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක 8ේම ඡන්ද දැම්මට පස්සේ මම හිතන්නේ 2010 ජනවාරි මාසේ 26න් පස්සේ මේ යුදාපරාධ කතාව තියෙන්න බෑ. මොකද ෆොන්සේකට ඡන්ද දැම්ම දෙමළ මිනිස්සු. යාපනයේ කිල්ලොච්චිය මන්නාරම බඩකල්ලපුව දිගමඩුල්ල සියලුම දිස්ත්‍රික්ක ටික එතුම දෙන්න. ඒක ඡන්දෙන් පරාදයි. හිටපු හමුදා 28 දෙනෙක් ඉන්නවා සරත් ෆොන්සේකා මැතිතුමාගේ නම නැහැ. යුද්ධ රාන්දේ පුපුත්තිල නැහැ. තනිකරම ප්‍රොපගන්ඩා චතුර. තනිකර දේශපාලන අරමුණු ප්‍රොපගන්ඩා එක වුණත් අපිට මේ තියෙන ක්‍රමය යටතේනේ මේකෙන් එළියට එන්න ඕන. අපි හිතුවට ලංකාවට ඇවිල්ලා මේක මෙහෙමයි එහෙමයි කිව්වට අපි මේ තියෙන තත්ත්වෙට මුහුණ දෙන්න ඕන. ඒතකොට මේක කළමනාකරණය කිරීමට අපි දක්ෂද නැද්ද? එතකොට අපේ ජනාධිපතිතුමා කිව්වේ අපි නිර්පාක්ෂික නියුට්‍රල් අපි හැමතිස්සෙම කියලා. එහෙමද කියලා හිතනවා ජනාධිපතිතුමාගේ ගන්න ක්‍රියාමාර්ග වැඩ කරන විදිය රටවල් අතර පක්ෂපාත. දැන් ඉන්දියාව කළමනාකරණය කරලාද ඔබ හිතන විදියට අපි එක පැත්තකින් මේ ප්‍රතිභා කියන කතාව දැන් අපිට කරන්න පුළුවන් ප්‍රමාණය මොකක්ද? දැන් මිෂෙල් බැසලේ කොමසාරිස්වරිය එයා ගිය අවුරුද්දේ ගෙනාවා මේ මන්නාරමේ සමූහ මිනිවලක් තියෙනවා කියලා. ඒක එයාගේ වාර්තාවේ තිබ්බා. මේ මීට අවුරුදු 400කට. ඉතින් ඒගොල්ලන්ට මේක ඇත්ත නැත්ත අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ගේ අරමුණක් තියෙනවා. මෙතන ඒගොල්ලන්ට කැමති මේ කතන්දරේ මෙහෙවන පිරිස් ගත්තාම ඒගොල්ලන්ට මේ රට කළමනාකරණය කරන්න ඒගොල්ලන්ගේ අවශ්‍යතාව සඳහා යහපත් ආණ්ඩුවක් පත් කරගන්න එක. එහෙම නැත්තම් ඒකට විරුද්ධ පාර්ශවයක් ඉන්නවනේ ඒගොල්ලන් එලව ගන්න. ඉතින් ඒක තමයි ඒකේ ඇජෙන්ඩා එක. ඒතර අපි කොහොමද අපේ විදේශ ප්‍රතිපත්තිය මේ සන්දර්භය තුළ සකස් කළ යුත්තේ කියන එක. මෙතන සිද්ධ වෙලා තියෙන අපි තාම හිතනවා නම් මේක සද්භාවයෙන් අපිට මෙයා කරගන්න පුළුවන් එක බොරුවක්. මේක දේශපාලන ආර්ථිකය තුළ සිද්ධ වෙන දෙයක්. එතනදී ඇමරිකාව ප්‍රධාන ඔය බටහිර රටවල් අපිට විරුද්ධව ඉන්නවා. ඒතර අපේ මිතුරන් කවුද හතුරන් කවුද කියලා අපිට හරියටම හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අපි ආයේ ඇද වෙලා නැවිලා ලැජ්ජ වෙලා ගිහිල්ලා චීනෙත් එක්ක හිට ගන්න ඕනේ නැහැ. අපිට චීනේ විතරක් නම් ඉන්නේ අපි කෙලින්ම කියන්න ඕනේ. මේ චීනට විතරයි සල්ලි තියෙන්නේ. ඉන්දියාවට කියන්න පුළුවන් වෙන්න ඕනේ අපි ඕගොල්ලන් මෙතන ඍජු තීරණයක් ගන්න ඕගොල්ලෝ අපිත් එක්කද අපිට විරුද්ධද කියලා. චතුර යථාර්ථය මං කියන්න. වසර 3ක් මං දැක්ක ඔය ෆ්ලෝ එකේ. රටවල් 47ක ඡන්දයක් මේ තියෙන්නේ. අවසානයේදී ගිහිල්ලා ඇමරිකාව කැම්පේන් කරනවා. ඇමරිකාව කැම්පේන් කර රටක් තමයි වියට්නාම ඇමරිකාව පැත්තට ඡන්දෙ දෙන්න කියලා. වෙලාවට අපිට ඡන්දෙ දුන්නේ නැහැ. ඒ වෙලාවේ තනිකර අපි වෙනුවෙන් පෙනී හිටියේ චීනය, කියුබාව. ඔතන යන්නේ භූදේශපාලන කැම්පේන් එකක්. ඔතන එතකොට රවිනාථ ආරියසිංහ මැතිතුමා හිටියා. ඒගොල්ලොත් පුළුවන් තරම් උත්සාහ කරා. මේක මේ ඇත්ත වශයෙන්ම කිව්වොත් ලෝක දේශපාලනයේ පිළිබෙදීමක් නැතුව මේ යෝජනා අනුවෙන එකක් නෙමෙයි. හරිද? මේ ෆ්ලෝ එකේ මොකද අවසාන වශයෙන් ආවේ? එතකොට 2014 ආව යෝජනාවේදී මේගොල්ලන්ට උන්නේ Mahinda is not listening. We have to send Mahinda home. ඒක තමයි ඒගොල්ලන්ගේ ස්ලෝගන් එක. ඉතින් මේක ඇත්තටම පාවිච්චි කරන්නේ මේ රට ආසාවට නෙමෙයි. මේවා ඇවිල්ලා non legal binding UNHRC එකේ ගන්න තීරණ මේවා ස්විච්චාවෙන් තමයි පිට කරන්න ඕනේ. ඊට කරන්නේ නැත්නම් අපිට කරන්න පුළුවන් දෙයක් නෑ. නමුත් මේක පිටිපස්සේ ඉන්න කොටස් බලන්න. මේ අවසානයේ දැන් මේ වෙලාවේ ඇවිල්ලා ෆ්ලෝ එකේ බලන්න ඡන්දෙ වෙනුවෙන් රටවල් 47ක් තියෙනවා. ඒ රටවල් 40 තනි තමයි මේ කැම්පේන් එක කරන්නේ. ඒ කැම්පේන් එක අනුව තමයි යන්නේ. මට තාම මතකයි දිලිප් සිං කියන්නේ ඉන්දියාවේ නියෝජිතවරයා. එදා එයා කිව්වා 2014 දී රටක් තනි කරලා ගහන්න එපා. රටක් තනි කරලා ගහනවට අපි විරුද්ධයි. ඒ කියලා ලංකාව වෙනුවෙන් නැගිටින්නේ එයා නිහඬව හිටියා. ඉන්දියාවේ නිහඬතාවය මත රටවල් රාශියක් අපිට නැති වුණා. අන්න ඒක තමයි මම කියන්නේ රටවල් දිනා ගැනීම ශ්‍රී ලංකා රජය හැටියට ශ්‍රී ලංකා ආණ්ඩුව හැටියට මේ වෙලාවේ ජපානය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව දිනාගත යුතුමයි. ඒව බල්ල රටවල් දෙනවා. දැන් කැරිබියන් රටවල් දන්නේ නැහැ ලංකාව කියන්නේ මොකද්ද කියලා වකට. ඒ කැරිබියාවේ ඉන්න ඡන්ද දෙකක් තියෙනවා. මේ දෙක හරිය අපිට ගන්න නම් අපි ඉන්දියාවත් එක්ක හරියට ගනුදෙනු කරන්න ඕන. අනිත් එක අපිට ලතින් ඇමරිකානු එක ඡන්දයක් ඉන්නේ. ඔක්කොම මිෂෙල් බැච්ලර්ගේ පැත්තේ ඉන්න කට්ටිය. ඒ නිසා මේක ඔබ හිතන්න එපා මේ යෝජනාවක් ගෙනාවා. මේ යෝජනාව සුන්දරයි කියලා නෑ. ඔබ ඇත්තටම ඔබට පුළුවන් නම් වීඩියෝ ගන්න ෆ්ලෝ එකේ යන්නේවා. ඒ වෙලාවේ ෆ්ලෝ එකේ යන වීඩියෝ ගන්න ඔබට පේනවා. ඇමරිකාව නෑ මේ පාර. නමුත් ඒගොල්ලෝ ඇවිල්ලා තමයි. ඇමරිකාවේ 200ක් විතර කැම්පේන් එකේ හිටියා. චීනය අපි වෙනුවෙන් කැම්පේන් එකේ හිටියා. ඉතින් එහෙම දෙයක් මෙතන තියෙන්නේ. මේක නිකන්
ඡන්දයක් දිනා ගැනීම සඳහා අපිට පේන්නේ නැති ආකාරයට යටින් ක්‍රියාත්මක වෙනවා ග්ලෝබල් ටැමිල් ෆෝරම් එක. ඔයා මොනවා කිව්වද? දැන් ඒ සල්ලි දැන් ඒගොල්ලන්ට එහෙම කරන්න ලොබින් වලට සල්ලි තියෙනවා. ඒගොල්ලන්ට වෙන මොන හරි කරන්න ඕන තරම් මුදල් ඉපේනවා. නමුත් රටක් විදිහට අපි මේවා උත්සාහ කරපු අවස්ථා කීපයක් තිබුණා කියලා ඉතිහාසයේ තියෙනවා. ඒවට සල්ලි වියදම් කරපු විදිය සම්බන්ධයෙන් ප්‍රශ්නගත තත්ත්වයක් නැති වෙලා තිබුණා. ඒතොර රටක් විදිහට එම ක්‍රමය යටතේ හෝ නැත්තම් නිල නොලත් විදිහට හෝ අපි මේ කැම්පේන් කරනවා. රට මේ වෙලාවේදී අපේ රටට පුළුවන් ද ඒගොල්ලන්ගේ හදට එහයින් යන්න මාධ්‍ය අවකාශය පාවිච්චි කරලා හරි එහෙම නැත්තම් මේ කැම්පේන් කරන්න වෙන විදියකට. චතුර මම දිගින් දිගටම කියන්නේ අපේ රටේ කතාව අදටත් පැවති යුද්ධයෙන් පසු කිසිදු රජයක් අපි නොයකුත් දේවල් අදහස් ප්‍රකාශ කරන්න අපි කියන්න ඕන කතාව කියන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රබලම මෙහෙයුම අපි මේ ඩයස්පෝරායකට දිගින් දිගටම බැන හිටියට මේ පාර්ලිමේන්තුවේ මේ රටේ මහජනතාවගේ මුදලින් බදු මුදලින් පඩිගන්න කණ්ඩායමක් තමයි ප්‍රථමයෙන්ම ජනවාරි මාසේ මිෂෙල් බැෂලේට හිපියක් මාර්ගයෙන් කියන්නේ ජාත්‍යන්තර මැදිවීමක් වහම කරන්න කියලා. දැන් ඒ කණ්ඩායමේ මන්ත්‍රීගොල්ලෝ 13 දෙනා අදටත් පාර්ලිමේන්තුවේ දැන් ඉන්නවා. දැන් ඇයි ප්‍රශ්නේ මේ රටේ මිනිස්සුන්ට හරියට පැහැදිලි කරලා දෙන්න ඕනේ මේ සයිඩ් ෂෝ වලින් අමතරව ඇත්තටම මේ ප්‍රශ්නේ මොකක්ද කියලා. දැන් 2014 දී ශ්‍රී ලංකා රජය ඇමරිකන් ඩොලර් මිලියන 6.5ක් සුබේ කියන පුද්ගලයෙක්ට ගෙවලා තියෙනවා. ඒ පුද්ගලයා අද හිරේ ඉන්නේ. ඇමරිකන් ඩොලර් මිලියන 6.5ක් කියන්නේ අති විශාල මුදලක්. දැන් ශ්‍රී ලංකා රජය සිතනවද ඇමරිකාවේ යම්කිසි සමාගමක් ප්‍රචාරක කණ්ඩායමක් කරා රජයේ නිලධාරීන්ට රාජ්‍ය දෙපාර්තමේන්තුවට පගාවක් දීලා මේක කරන්න පුළුවන් කියලා. මම හිතන්නේ අපි ඒ තත්ත්වයට යන්න ඕනේ නැහැ. මේ රටේ මිනිස්සුන්ට ජාත්‍යන්තර වශයෙන් සහ දේශීය වශයෙන් මේ හරි කතන්දරේ පැහැදිලිව කියනවා නම් මේ රටේ මිනිස්සු දෙමළ මිනිස්සු තේරුම් ගනි. ජෙනරල් ෆොන්සේකට ඡන්දේ දාපු දවසේ දෙමළ මිනිස්සු යාපනයේ ඉඳන් පොතුවිල් දක්වා අද ඔය මේ පොතුවිල් ඉඳලා යාපනයට පයින් ගිය මිනිස්සු ඡන්දේ දැම්මේ ෆොන්සේකට. ඉතින් යුද්ධයට නායකත්වය දුන්න පුද්ගලයාට ඡන්දේ දාපු මිනිස්සු කණ්ඩායම මේ කතන්දරය තවදුරටත් ගෙනියනවා කියන එකම විහිළුවක්. මම හිතන්නේ රජයේ පැත්තෙන් කවුරු බලේ හිටියත් මේ කතාව මහජනතාවට ඉංග්‍රීසි භාෂයෙන් දෙමළ භාෂයෙන් සිංහල භාෂයෙන් මේ භාෂා තුනෙන්ම මේ කතාව චතුර පැහැදිලිව කියන්න ඕනේ. මේක මාධ්‍ය මෙහෙයුමකින් පමණක් පරාජය කරන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. දැන් කල්පනා කරලා බලන්න රජය ප්‍රකාශයක් කරනකොට යම් කිසි තැනක සඳහන් වෙන්න ඕනේ මේ ත්‍රස්තවාදයේ ආරම්භ කරේ ඉන්දියාව කියන තැන. කිසිදු රජයේ ප්‍රකාශයක කිසිදු රජයක් අපි අහලා නැහැ මේ කතන්දරේ කියනවා. දැන් මේ යුද්ධයට සම්බන්ධ යුද්ධය ඇති කරපු රට අපිට විරුද්ධව ඡන්ද දෙනවද, නිශ්ශබ්දව ඉන්නවද, නැත්නම් අපිට සහයෝගයද පළ කරන කතාව කියන ගමන් මම හිතන්නේ ඒක පේලියකින් කියන්න ඕනේ මේ රට තමයි මේ ත්‍රස්තවාදය හැදුවේ කියලා. අපි අපේ කතන්දරේ ලෝකයට කියන්නේ නැත්නම් මම හිතනවා රජය කියන්නේ නැත්නම් වෙන කාටවත් කියන්න හම්බෙන්නේ නැහැ කියලා. ප්‍රශ්න ගත තත්ත්වයන් කිහිපයක් තිබෙනවා අපිට සාකච්ඡා කරන්න. දැන් මේ කියන ඒවා ඔක්කොම අපි ගෙඩි පිටින් එපා කියලා කියනවද? සහ කොමසාරිස්වරයාගේ යෝජනාවල අපිටත් එකඟ වෙන්න පුළුවන් දැන් තියෙනවද? රටේ සාධාරණ මිනිසාගේ දෘෂ්ටි කෝණයෙන් බලලා අපි කතා කරමු. ඒ ගැන මේ විරාමයෙන් අනතුරු. ඔබ යලිත් අද දෙරන බිග් ෆෝකස් සමග එකතු වෙන්නේ. අපි කතා කරපු මාතෘකාවේ තවත් කොටසකට අපිට එළමෙන්න පුළුවන්කම තියෙනවා. අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා දවසේ මාලින්ද සෙනවිරත්න මහත්මයා දේශපාලන විචාරකයෙක් විදියට, ඒ වගේම තමයි දී අයිලන්ඩ් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ශමින්ද ෆර්ඩිනෑන්ඩ් මහත්මයා, ඒ වගේම නීතිඥ ප්‍රතිභා මහනාමහේව මහත්මයා. අපි සාකච්ඡාවේ එක කොටසකට දැන් රජයක් විදිහට හරි වෙනත් කණ්ඩායමකට හරි මානව හිමිකම් කොමසාරිස්වරියට මේ විදිහට බලපෑම් කරන්න අවශ්‍ය වටපිටාව අපි සකසනවා නම් ඒක තව කෙනෙකුගේ හිත් රෙදවනවා නම්, තවත් ජාතියකට ප්‍රශ්න ඇති කරනවා නම් ඒක නෙවෙයිද මේ වගේ තත්ත්වයේ තවත් වර්ධනය වෙන්න හේතු? උදාහරණයක් විදිහට ගත්තම මෙරට මුස්ලිම් ජාතිකයන්ට පහුගිය කාලවකවානුවේ සිදුණු යම් අසාධාරණකම් සම්බන්ධ දැනුවත් කිරීම තිබුණා. මේ සම්බන්ධයෙන් ඔවුන් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරලා තිබුණා. මං කියන්නේ රජයක් වුණාමත් මේ වගේ අවශ්‍යතා, ඒ කියන්නේ යුද්ධෙන් පස්සේ හරි අනවශ්‍ය ප්‍රශ්න ඇති නොවෙන්න, රට පිළිබඳව ඒකාධිපති පාලනයක් ඇති නොවෙන්න, මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් අවශ්‍ය ඒ අවස්ථාවන් දෙන්න අනවශ්‍ය ප්‍රකාශයන් නොකර ඒ වගේ ප්‍රශ්නගත තත්ත්වයන් නැති නොවන විදිහට කටයුතු කළ යුතුයි කියලා ඔබ හිතන්නේ නැද්ද? අනිවාර්යෙන්ම හිතනවා. දැන් මෙහෙම කරනවද? කෙරුවද මේකේ විච්ච කාලේ? අති වශයෙන් කල්පනා කළ බැලුවොත් චතුර රජය සෑහෙන ප්‍රශ්න ප්‍රමාණයක් අලුතෙන් ඇති කර ගන්නවා. හිතා ගන්න බැරි තත්ත්වයක්. දැන් උදාහරණයක් වශයෙන් බලන්න මේ
තිරුකුණාමලේ තෙල්ටැන්කි සංකීර්ණය සම්බන්ධ අපි පලවෙනි නිසට විසාමානය අහල නෑ අදාළ අමාත්‍යවරය කරන ප්‍රකාශය ඉන්දයානු මහකොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කරන. කැබිනට් ප්‍රකාශක කරන ප්‍රකාශය ඉන්දියනු මහකොමසාරිස් කාර්ය ප්‍රකාශ කරන. කෙලීම ප්‍රතික්ෂේප කරන මහිතන්නේ රජය මීට වඩා කල්පනාකාරී විය යුතුයි. ඒ වගේම මේ ජිනිව සම්බන්ධයෙන් කටයුතු කරනකොට අපි තේරුම් ගන්න ඕන ජිනීව ක්‍රියාදාමයට අමතරව ඕනෑම රටකට ඍජුව තීන්දුව తీරන ගැනීමේ අවස්ථාවක් තියෙනවා. දැන් හොඳම උදාහරණයක් තමයි යුද හමුදාපති ජනරල් ශවින්ද සිල්වා මහත්මයා එතුමා යුද අපරාධකාරයෙක් වශයෙන් හම් කරලා එතුමා හෝ එතුමාගේ පවුලේ කිසිවෙකුට ඇමරිකාවට එන්න බැහැ කියන තීරණය ඇමරිකාව ප්‍රසිද්ධ කරා මම හිතන්නේ 2020 පෙබරවාරි මාසේ. එතකොට චාගි ගාල්ලගේ ජෙනරල් ෆොන්සේකා එතුමාට ඔස්ට්‍රේලියාවට යන්න බෑ චාගි ගාල්ලගේ හිටපු එතුමාට ඔස්ට්‍රේලියාවට යන්න බෑ ජෙනරල් ෆොන්සේකාට ඇමරිකාවට යන්න බෑ. ඒ වගේ ශ්‍රී ලංකාව සම්බන්ධව තීන්දුව తీරන දඬුවම් පැනවීමේදී UN එක්සත් ජාතීන්ගේ ක්‍රමවේදයට අමතරව ඕනෑම රටකට අපිට එරෙහිව කටයුතු කරන්න පුළුවන් දැන්ටම කරලා තියෙනවා. නමුත් රජයේ දුර්වලතාවයක් මත අපි ඒ ප්‍රශ්න හරියාකාරව ඉදිරියට ගේන්නේ නැහැ කියන දේ තමයි මම දකින්නේ. විශේෂයෙන්ම දැන් මේ 31 යෝජනාවලිය සම්බන්ධයෙන් කතා කරත් දැන් මේකෙදී මේ කෙලියලුම කැබිනට් ඇමතිවරු මේකට සහයෝගය ලබා දුන්නා එම අවස්ථාවේදී. ඒතර රජයක් විදිහට අපි හා කියලා ඊට පස්සේ බෑ කියලා මේකෙන් ඉවත් වෙනවා කියන එකත් මේක ඇතුලේ ගිහිල්ලා මේ ක්‍රියාදාමයේ තුලින් සාර්ථකත්වයට පත් වෙනවට වඩා අවස්ථාගත තත්ත්වයක් නෙවෙයිද? දැන් මම නම් හිතන්නේ චතුර ඔතන 2015 දී සමානුග්‍රහයනේ. දැන් වෙන දේ මම කියන්නම්කෝ තව විනාඩි ගානකින්. වෙන්නේ මේ මහා බ්‍රිතාන්‍ය සංක්ෂිප්ත ප්‍රකාශයක් කරමින් මේ යෝජනාව ගේනවා. මේ යෝජනාව ගෙනාවට පස්සේ යම්කිසි රටක් විරුද්ධ වෙනවයි කියමුකෝ ඒ ගේන යෝජනාවට අන්න එතනදී තමයි ඡන්දයට යන්න පටන් ගන්න. එතන ඉඳලා ඡන්දෙට අපිට ඕන එකක වෙන්න පුළුවන්. ඔබ කියු විදිහට 2015 සමානුග්‍රාහකත්වයේ ගෙනාවට ඊට ඉස්සෙල්ලා 2018 සමානුග්‍රාහකත්වයේ ගෙනාව ඇමරිකා එක්සත් ජනපදයෙන් අයින් වුණා. නමුත් ඒක ලේඛනගත වෙලා තිබ්බා. ඊට පස්සේ ශ්‍රී ලංකාව නිල වශයෙන් අපි 2020 අයින් වුණා. යෝජනා ගේන්න පුළුවන් පරාජය වෙන්න පුළුවන්. අපිටම අපි මේ යෝජනාවෙන් අද දින්නත් තවත් යෝජනාවක් හෙට ගේන්න පුළුවන්. ඒක නෙමෙයි ගැටලුව තියෙන්නේ. සම අනුග්‍රහ දුන්නට පස්සේ කිසිම කෙනෙක් මේකට විරුද්ධ වෙන්නේ නැහැ. අන්නේ ඇති කරගත්ත සාපය තමයි අදටත් මේ දුවන්නේ. දැන් මෙහෙම කිව්වොත් දැන් සාපය කිව්වට දැන් උදාහරණයක් විදිහට මේ යෝජනා 931 තිබිච්ච දේවල්. අතුරුදන්නුවන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපිත කිරීම, වන්දි ගෙවීමේ කාර්යාලයක් ස්ථාපිත කිරීම, සත්‍ය නීතිය සංහිඳියාව යලි ගැටුම් ඇති නොවීම සම්බන්ධයෙන් කොමිසමක් ස්ථාපිත කිරීම. දැන් මේවා එච්චර අපිට අමාරු දේවල්ද කරන්න ඇත්තටම? මේ කළ යුතු දේවල් නේ ඇත්තටම. මම දැන් මම හිතන්නේ රටේ නීතිය තියෙනවා නම් රටේ නීතියේ ඒ අධිකරණ පද්ධතිය තියෙනවා නම් ඔය විශේෂ කොමිෂන් ආරම්භ හදන්න ඕනේ නැහැ. සාමාන්‍ය නීතිය ඔක්කොම දේවල් සිද්ධ වෙන්න ඕනේ. ඒ අර කලින් කියපු කතාව අපි හොඳට හිටියයි කියලා අපි හොඳ ළමයි හැටියට හිටියයි කියලා හිතමු. අපි හොඳ ළමයි හැටියට හිටියට මෙතන ප්‍රින්සිපල් අපිත් එක්ක තරහ නම් ප්‍රින්සිපල්ට අපේ ඉස්කෝලෙන් එලව ගන්න ඕනේ නම් එයා අපේ එලව ගන්නවා තමයි. ඒක තමයි මේකේ යථාර්ථය. ඒක තමයි මේකේ අර සමස්ත බලය පිළිබඳ මේ බල ව්‍යුහයක් තුලනේ මේ සියලුම දේවල් ක්‍රියාත්මක වෙන්නේ. එතන තියෙන ඒ නැරටිව් එක තුල අපි පරාදයි. ඒක හැබැයි ඒ කියන්නේ ආණ්ඩුව මේ අර අනවශ්‍ය ප්‍රකාශ කරලා නැත්තම් ඒ වැරදි තීරණ දැනගෙන නිකන් මේක ටිකක් අවුල් කරගත්ත කියන්නේ හැබැයි අවුල් නොකරත් ඔය ප්‍රශ්නේ තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ අපි ඕන තරම් අවුල් කරගන්න ඕනේ කියලා. අනිවාර්යයෙන් මෙහෙම නොකළ යුතුයි. හැබැයි අපි කළ යුත්තේ කුමක්ද කියන තැනට ආවොත් එහෙම මේ රටකට මේ වගේ බලවේගයක මේ තනිකර මෙතන අශිෂ්ට විදිහට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිෂන් සභාවේ මේ සියලුම දෙනා බලය තියෙන කට්ටිය ක්‍රියාත්මක වෙද්දී රටක් හැටියට ආණ්ඩුවකට මේකට ඍජුව සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ ජනතාවේ රජය සමග හිටගත්තොත් විතරයි. ඉතින් ජනතාවට රජය සමග හිටගන්න බැරි තත්ත්වයක් ඇති කරොත් ආණ්ඩුවත් පරාදයි ජනතාවත් පරාදයි. දැන් මට මතකයි 2018 අවුරුද්දේ නිකි හේලි ඇමරිකානු නියෝජිතවරිය මෙහිදී කියනවා මානවිකම් මේ සැසි මේකමක් අසූචි කොටක් කියලා. ඉතින් ඒගොල්ලෝ එහෙම කියලා ඒ ගොඩේම අපිත් ඉන්නවා. හැබැයි අපි ඉඳලා අපිත් කියනවා මේක ප්‍රශ්නයක් අපිටත් තියෙනවා කියලා. දැන් ඒගොල්ලන්ට එහෙම ප්‍රකාශයක් කරන්න පුළුවන්කම තිබුණා මම මේ රටක් විදියට. අපිට එක්කෝ අපේ රජයක් විදියට ප්‍රතිපත්තිමය ප්‍රකාශයක් කරන එක වැදගත් නොවේද මේ අවස්ථාවේ අපි මේ ගැන දරන මතය මොකක්ද කියන එක හරි මේ කොමසාරිස්වරගේ තීන්දුව සම්බන්ධව.
මංතන් මෙහෙම ඇති කිසිම දෙයක් වෙන්න ඇත්තා. හැබැ කෙනෙහිලිකන් කරන්න පුළුවන් සමුද්‍රකපය හරි එකන්නේ මෙතනින් මහලොකු දෙයක් කරන්න බැරිවුණට අර එක තනි රටවල් හැටියට ගත්තහම යුරෝපය ජර්මනිය ඇංගලන්ත ප්‍රන්සේ ඒගොල ඔක්කොටෝම අපිට කෙනෙහිලිකන් කරන්න පුළුවන්. අන්න ඒක හොඳ නෑ එක අවාසි GSP ප්ලස් වගේ ඔන්න වගේ දේවල් කරන්න පුළුවන්. 2006දී තිබ්බේ මානව හිමිකම් කොමිසම. මානව හිමිකම් කොමිසම විසුරුවා හැරියයි. එක්සත් ජාතීන්ගේ මානව කොමිසම හිට විසුරුවා හැරිය එංග දේශපාලනය කරනවායි කියල. දැන් 2006දී මහ සමුලුවෙන් කවුන්සිලේ පාස් කල්ලා ඒ IC20 50ක කියන යෝජනාව යට තමයි කවුන්සිලේ පිටිය. දැන් කවුන්සිලේ අතර ඔබ කියන ආකාරයට කරන්නෙම දේශපාලන කටයුතු නැතුව ඇත්තට මැන්ඩේටය මොකක්ද? රටක මානව හිමිකම් වර්ධනය කරන්න. ඒ වගේම ඒක ආරක්ෂා කරන්න. අධ්‍යාපනය ඒ වැඩ කටයුතුන කරන්න ඕන. දැන් ඒවා නොකර ලංකාව වෙනුවෙන් ඇයි මේ ආකාරයට ක්‍රියා කරන්න කියන එකට අපිට වඩා ප්‍රබලව අර ශමින්ද්‍ර කිව්වා වගේ මම නම් හිතන්නේ ලෝකේ තියෙන බොහොම ප්‍රබල ඩයස්පෝරා සංවිධාන අපිට එරෙහි යනවා. ඔබ දන්නවද පැනමා කියන රට? පැනමා කියන රට කතා කරන්නේ දෙන්නේ LTT ඩයස්පෝරාට. ඔන්න බලන්න මොකද්ද වෙන්නේ කියලා. සල්ලි වලට අපිට වඩා විශාල මුදලක් LTT ඩයස්පෝරාවට තියෙන ඒගොල්ලන්ට පුළුවන් රටවල් පවා මිලදී ගන්න. ඉතින් එවැනි තත්ත්වයක ඇරදී ලංකාවට හිමි වෙන තැන මොකක්ද? ලංකාව නෑ. ලංකාවට ප්‍රකාශයක් කරන්න පුළුවන්. දැන් යෝජනාව ගෙනාව ගමන් ලංකාව නෑ. නැතුණත් ප්‍රකාශයක් කරන්න පුළුවන්. වෙන රටත් ප්‍රකාශ කරනවා. ඉතින් ලංකාව කියන ප්‍රකාශය මත ශමීන්ද්‍ර කිව්වා හරියටම අපි යුද්ධ අපරාධ කළා නෑ. දැන් හෝ කියනවා නම් යම් කිසි වාසියක් එතන චතුර ප්‍රශ්නය සමහරක් මේක සාධාරණ දන්නේ මේක කියන විදිහට බලය ඉන්න පක්ෂය කවුරු වුණත් මේ රටේ එක්තරා විදිහකට අපේ පාර්ලිමේන්තුව හැසිරෙන්නෙත් මානව හිමිකම් කවුන්සිලේ වයි කියලා කිව්වත් මම හිතන්නේ වැරදක් නැහැ. වරදක් නැහැ. අසුචි වලක් මේ රටේ පසු මෑත කාලයේදී චරිත හේරත් තිස්ස විතාරණ මහත්මයා අනුරු ප්‍රියදර්ශන මහත්මයා නිකුත් කරපු වාර්තා ටික බැලුවම වෙන දූෂණ ටික ප්‍රමාණය බැලුවම අසුචි වලක් පැහැදිලිවම වගකීමෙන් කියන්නේ. ඉතින් එවැනි තත්ත්වයක් තුල අපි ජිනීවා කටයුතු කරන විදිය ගැන පුදුම වෙන්න දෙයක්වත් නැහැ. අපේ පාර්ලිමේන්තුවේදී ජෙනරල් ෆොන්සේකා ඉදිරිපිට ද්‍රවිඩ මන්ත්‍රීවරු චෝදනා කරනවා ශ්‍රී ලංකා යුද හමුදාව ද්‍රවිඩ ජාතිය සමූල ඝාතනය කරයි කියලා. ඒ සම්බන්ධව හනුෂ නානායක්කාර මන්ත්‍රීතුමා එරෙහි වුණාම කතානායකතුමාගේ තීරණය මන්ත්‍රී කෙනෙක්ට නිදහස තියෙන ඕනෑම දෙයක් කියන්න කියලා. ඉතින් යුදහම් රංජන් රාමනායක උසාවියට අපහාස කරලා හිරේ යනකොට ඒක වෙනම කතාවක්. නමුත් මේ ආකාරයට රජයේ ආරක්ෂක හමුදාවල් වලට මන්ත්‍රීවරුන්ට චෝදනා කරන්න පුළුවන්. කලින් තිබ්බද අමිර්දලිංගම්ල වගේ කට්ටිය ඉන්නකොට ඒකීය භාවය පිළිබඳ ප්‍රකාශනය දුන්නේ නැති හින්දා ඒගොල්ලන්ට පාර්ලිමේන්තුවේ ඉන්න බැරි වුණා. ඒ වගේ මම පිළිගන්නවා. ස්ථීර වශයෙන්ම ලංකාව බෙදෙන තැන ඉන්නවා සුමන්දිරන්ලා වගේ කට්ටියක්. ඒ වගේම සම්බන්ධන්ලා ඉන්නවා. ඒගොල්ලන්ට එරෙහිව යම්කිසි ආකාරයකට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න නැතුව ඒක තවදුරටත් පෝෂණය කරනවායි කියලා කියන්නේ ලංකාවේ ඒකීය භාවයට දෙවෙනි තර්ජනයේ ලංකාව තුලින්මයි. පාර්ලිමේන්තුව තුලින් ලංකාව තුලින්මයි එන්නේ. ඒව අපි දැනගන්න ඔබතුමා හරි මම නෑ කියන්නේ. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් ගිහිල්ලා මොනවද කියන්නේ තන්නේ කරම අසත්‍ය ප්‍රකාශන. ඉතින් ඒවා නැවත හරි ගස්සන්න බොහොම කාලයක් යනවා. ඒ නිසා තමයි ඒගොල්ලෝ බලන්න ඕනේ කොහොමද මේ පරීක්ෂණ කරලා තියෙන්නේ කියලා. දැන් උදාහරණයක් වශයෙන් චතුර 2016 ජූනි මාසෙදී සුමන්දිරන් මන්ත්‍රීවරයා ඇමරිකාවේදී එවකට ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිතුමා ප්‍රසාද් කාර්යවසන් මහත්මයා තබාගෙන පසකින් එතුමා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනවා ජාත්‍යන්තර අධිකරණ ජාත්‍යන්තර විනිසුරුවරුවන් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට එකතු කිරීමට එවකට රජය පොරොන්දුයි කියලා. මේ පාර්ලිමේන්තුවේ ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී එතුමා ප්‍රකාශය කරනවා ඒ සියලුම මාධ්‍යවල එක වාර්තා කරනවා. අදටත් මේ පාර්ලිමේන්තුවේ සිටින කිසිම පක්ෂයක් මේ සම්බන්ධව එතුමාගේ විමසන නැහැ. එතුමා අදත් ඉන්නවා. එතුමා මට එතුමත් සමග පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. නමුත් මං කියන්නේ 2000 යම් කිසි ප්‍රකාශයක් කරාම රූපවාහිනී නාලිකාවලට ඒ සම්බන්ධව අදහස් ප්‍රකාශ කරන මන්ත්‍රීගොල්ලෝ හැම හන්දියකම ඉන්නවා. නමුත් මෙවැනි බරපතල ප්‍රකාශයක් සම්බන්ධව කතා කරන්න මිනිස්සුෙක් නැහැයි කියන පාර්ලිමේන්තුවේ මං හිතන්නේ මේ
ජිනීවා හතුරන්ට අමතරව මේ රට තුළ ඉන්න හතුර කවුදු කියලා මේ රටේ මිනිස්සු අඳුර. ඒ වගේම තමයි විග්නේෂරන් මහත්තයා කියනවා සමූල ඝාතන කරයි කියලා. ඒ වගේම පෙත්සමක් කැරිය ලක්ෂ 2ක මහා බ්‍රිතාන්‍යයට ඒගොල්ලෝ පිළිගත්තේ නැහැ. ඉතින් ඒගොල්ලෝ බලන්නේ නැවත එක්ක ඒගොල්ලන්ගේ ඡන්දගොඩ වැඩි කරගන්න. එහෙම නැත්නම් ඒගොල්ලොන්ට යම්කිසි ස්ථාවරත්වයක් ලබා ගන්න. ඉතින් මේ ආකාරය කරන ප්‍රකාශ පිළිබඳව අඩුම ගානේ රජයක් හැටියට එක්ක ප්‍රතිප්‍රකාශයක් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ පිළිබඳව හොඳට සොයා බලන්න ඕනේ. එහෙම නැති වුණොත් මේවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 20යි 22 යෝජනාවට ඒ කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් අපි මට මොහොතක් දෙන්න අපි දැන් ඇතරම මේ සාකච්ඡාවේ මිෂෙල් බැචලේ මහත්මිය හරි පක්ෂපාතී කිය ඇයගේ ඇය සම්බන්ධයෙන් චෝදනා කරනවාද නැත්නම් ලෝකයේ තුල ඇය සම්බන්ධ 2019 වසරේ හොංකොං වල ප්‍රති විරෝධතාවලදී ඇය හඬා නැගුවා. තමන්ගේ රටට එරෙහිව යෝජනා ඉදිරිපත් කළා අය. ඉතින් මෙහෙම ඉතිහාසයක් තියෙනවා ඇය ගැන. ලෝකයේ පුර අපි මොන දේ කිව්වත් ඇයට පිළිගැනීමක් තියෙනවද නැද්ද? අපි කතා කරමු ඊළඟ මේ විරාමයෙන් අනතුරුව. අපි ශ්‍රී ලංකා රාජ්‍ය විසින් කරපු ප්‍රකාශයක් මේ පිළිබඳව ගත්තොත් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා කිව්වා අපේ රටේ ස්වෛරී රාජ්‍යයක් අපි කටයුතු කරන්නේ අපේ ව්‍යවස්ථාව අනුව අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව විදේශීය නඩුකාරවරු ගෙනවිත් මෙහි මෙවැනි දෙයක් කරන්න කිසි ලෙසකින් ඉඩක් නැහැ. මේ අනාදී වශයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කළා මීට මාසයකට ඉස්සෙල්ලා දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා මුල් අවස්ථාවේදී. එතකොට දැන් අද තත්ත්වය ගත්තයන් පස්සේ අද විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් වෙනත් පාර්ලිමේන්තුව නියෝජනය කරන කැබිනට් ඇමතිවරු ඒ වගේම වෙන්දට දකින දූත කණ්ඩායම් ශ්‍රී ලාංකික කණ්ඩායම් යනවා පේන්නේ නැහැ මේ තැන්වලට. මේ කොරෝනා හින්දා ඇතිවෙච්ච තත්ත්වයක්ද ඔබ හිතන විදිහට නැත්නම් ඊට වඩා වෙනස් තත්ත්වයක්ද? ඇත්තටම චතුර කොළඹින් මේ රටේ මහ ජනතාවගේ බදු මුදල් නාස්ති කරලා මිනිස්සු එහාට යැවීමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මේ රජය හරියාකාරව තීන්දුවක් අරගෙන එහි ඉන්න අපේ තානාපතිතුමාට කවුරු එහි හිටියත් හරියාකාරව උපදෙස් දෙනවා නම් එතුමා ඒක කරයි. දැන් ඉන්නේ චන්ද්‍රප්‍රේම. එතුමාට ඒ ශක්තිය තියෙනවා කරන්න. නමුත් රජය ඒ අවශ්‍ය කරන උපදෙස් ඒ අන දෙන්න ඕන. ඉතින් මීට ප්‍රථම උනේත් ඒකයි. දැන් උදාහරණයක් වශයෙන් රවිනාථ ආරියසිංහ 2015 දී ශ්‍රී ලංකාවට එරෙහි ඒ ගිවිසුම අත්සන් කරේ රවිනාථ ආරියසිංහ. දැන් මේ රටේ කීයෙන් කී දෙනාද මේක දන්නේ? උදේ ඉඳන් හැන්දෑ වෙනකම් මංගල සමරවීර අත්සන් කරයි කියලා මේ රටේ පාර්ලිමේන්තුවේ සහ පිටතේ ඉන්න මිනිස්සු චෝදනා කරනවා මංගල සමරවීර තමයි ජිනීවා ගිවිසුම අත්සන් කරේ කියලා. මංගල සමරවීර එහෙම ගිවිසුමක් අත්සන් කරේ නැහැ. මංගල සමරවීර සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි නියෝගය දුන්නේ. අත්සන් කරේ රවිනාථ ආරියසිංහ. ඒක තමයි තත්ත්වය. අපි මේ ක්‍රමවේදය තුල චතුර මේ රටේ ජනතාව සහ රජය පවා පාර්ලිමේන්තුව පවා මේක දැනගන්න ඕන කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා. නිත්‍ය නියෝජිතයාට තමයි බලය තියෙන්නේ. ඉතින් එවැනි තත්ත්වයක් තුළ මංගල සමරවීරටයි රනිල් වික්‍රමසිංහටයි එක්සත් ජාතික පක්ෂයටයි බැනලා වැඩක් නැහැ. මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂය 107 ඉඳන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සංඛ්‍යාව එක වෙනකම් බහැලා ඒකත් පත් කරන්න නැතුව ඉන්නේ මේ කරපු අපරාධය නිසා වෙන්න ඇති. ඒකත් එක හේතුවක් අනිවාර්යයෙන්. නමුත් අපි එතනින් එහාට ගිහිල්ලා මේ රජයට යුතුයකමක් තියෙනවා. මේ රට සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් උපරිම ආරක්ෂාව ලබා ගන්න හැකි ඒ තොරතුරු ටික ජිනීවා නුවර ඉදිරිපත් කරන්න. ඒක ප්‍රසිද්ධිය කරන්න ඕන දෙයක්. ඒක හැංගිලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද අපිට එරෙහි සියලුම ජාතීන් ප්‍රසිද්ධ ප්‍රකාශ කරන උදාහරණයක් වශයෙන් චතුර අපිට බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු වාර්තා තියෙනකොට අපි යුද අපරාධ කරේ නැහැයි කියලා ඔප්පු කරන්න අපි ඒවා ඉදිරිපත් කරන්නේ නැතුව අද වෙනතුරු ඉන්නවා. ඒක පැත්තක්. අනිත් පැත්තෙන් දරුස්වන් වාර්තාවේ ඔබතුමාලා දෙන්න අනිවාර්යෙන් දන්නවා. ඒ දරුස්වන් වාර්තාවේ තියෙනවා 2030ක වෙනකන් එහි චෝදනා කරන කිසිදු පුද්ගලයෙක් පස්ස කරන්න රහස්‍යභාවය. ඉතින් කොහොමද මේ නඩුව අහන්නේ? ඔබතුමා නීතිඥයෙක්. නමුත් රජයේ පාර්ශවයෙන් අධිකරණ අමාත්‍යාංශය නීතිපති දෙපාර්තමේන්තුව මේ තුල මේ සම්බන්ධව සාකච්ඡාවක් වෙනවද? මම එක සැරයක් ජෙනරල් ෆොන්සේකාගෙන් මහින්ද සමරසිංහ ඇමතිවරයාගෙන් සහ ජයශ්‍රී ජයසේකර අමාත්‍යවරයාගෙන් 2017 දී මම ඇහුවා මේ ඔබතුමාලාගේ ආණ්ඩුවේ කැබිනට්ුවේ මේ සම්බන්ධව සාකච්ඡා වුණාද කියලා. ජිනීව සම්බන්ධව ලංකාව මොකද කරන්න කියලා එතුමන්ලා තුන්දෙනාම පිළිගත්ත කතා කරේ නැහැ කියලා. ඉතින් ඒක තමයි මේ රටේ තත්ත්වය. මේ පිළිබඳව ඔබ මොකද හිතන්නේ ප්‍රතිභා මහනායකයා? මම නම් හිතන්නේ දැන් මෙතන වෙලා තියෙන දේ තමයි ඇත්ත වශයෙන්ම ලංකාවෙන් යවන කිසිම වාර්තාවක් විශ්වාසයක් නැහැ. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට අපි යවනවා විශ්වකාලාන්තර සමාලෝචන වාර්තාව. සිවිල්ලා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ වාර්තා. ඒවට වඩා දැන් නම්‍යතාවයේ ඇවිල්ලා තියෙන්නේ අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන හා දේශීය මානව හිමිකම් සංවිධාන යන වාර්තා තමයි මිෂෙල් බැච්ලේ පිළිගන්නේ.
අන්න ඒ පිළිගැනීම තියනකං අපිට මේකෙන් ගැලවෙන්න බෑ. ඒ නිසා තමයි මම යම් කිසි යෝජනාවක් ගේන්නේ ශ්‍රී ලංකාවේ තියෙන මේ මානවහිමිකම් සැලැස්ම සහ මීට ඉස්සල්ලා උන අපි දන්නවා මේකට zero tolerance කියලා කියන්නේ war crimes කියන එක නෑ කියන එක දැන් ඔප්පු වෙලා ඉවරයි හැම පැත්තෙම. ඉතින් මේක කොහොමද සමාජගත කරන්නේ? එහෙනම් මම ආරාධනා කරනවා රජයට පුළුවන් නම් ආරාධනා කරන්න මිෂෙල් බැච්ලේ මැතිණියට ලංකාවේ එන්න කතා කරලා බලන්න මේකේ මොනවද වෙන්නේ කියන එක. ඒක යම් කිසි විදිහකට චිත්‍රයක් හරි අපිට පුළුවන් අපේ පැත්තෙන් ඉදිරිපත් කරන්න. මේ විචිකිච්ඡාව මේ සැකේ හිතේ තියෙනකම් මිෂෙල් බැච්ලේ වෙනස් වෙන්නේ ඒකයි මම දකින දේ. මම හිතන විදිහට සතර මේ බොරුවට නිදාගන්න කට්ටිය හැරවන්න බෑ. හරි මිෂෙල් බැච්ලේ එන්න පුළුවන් ඇවිල්ලා බලයි පෙනුන්නේ වගේ ඉන්නත් පුළුවන්. ඊට පස්සේ කියයි මට තොරතුරු හරියට දුන්නේ නැහැ දැක ගන්න විවිධ දේවල් කියන්න පුළුවන්. අමතක කරන්න එපා. දැන් එයා චිලි රටේ පුරවැසියෙක්. එයාගේ තාත්තා පිනෝෂේ ඝාතනය වුණා මම හිතන්නේ. හැබැයි ඇය දෙවරක් අගමැති දෙවරක් රටේ නායකයා හැටියට ඉන්න කාලේ එක දවසක්වත් එක අවස්ථාවක්වත් පිනෝෂයගෙන්ගේ කෘරත්වයට ලක්වෙච්ච චිලි රටේ එකම පුරවැසියෙක්ටවත් එතුමියත් එක්ක කතා කරන්න අවස්ථාවක් නොදුන්න කෙනෙක්. මෙයා තනිකර ඉත්තෙක්. ඉතින් ඒ වගේ කෙනෙක්ගෙන් අපි සාධාරණත්වය යුක්තිය අරමේම අපිට ලැබේ. අපි හැබැයි අපේ පැත්තෙන් කළ යුතු දේවල් කියන මම මේ සම්මිද්‍ර කියපත් මේ ප්‍රතිභා කියප පිළිගන්න මේ අපේ පැත්තෙන් කළ යුතු දේවල් ටිකක් තියෙනවා. අපේ කතාව අපි කියන්න ඕනේ. හැබැයි ඊට වැඩිය වැදගත් වෙන්නේ මේ සටන කියනවානේ ඉංග්‍රීසියෙන් you may lose the battle but you must win the war කියලා. පොඩි සටන් අපි හැබැයි ලොකු සංග්‍රාමයේ අපි ජයග්‍රහණය කළ යුතුයි. ඒක දීර්ඝ කාලෙ වැඩ සමහරට 1931 දරුස්මන් වාර්තාවේ සියලුම තොරතුරු එනකොට හැමෝගෙම රෙදි ගැලවෙයි. ඒගොල්ලන් ඒ කාලේ ජීවතුන් අතර හිටියොත්. හැබැයි ඉන් මෙහා පැත්තේ අපි කරන අපි රටක් හැටියට ජනතාවක් හැටියට අපි කවුද කියන එක අපි තීන්දුව කළ යුතුයි. ආණ්ඩුව දැනගන්න ඕනේ ජනතාව සමග ඉන්න. එතකොට අනේ අපි ඔබ වෙනුවෙන් ජෙනීවා නුවර සටන් කරනවා කියන එක ප්‍රමාණවත් නෑ. රටේ ජනතාවට විවිධ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒ ප්‍රශ්න සියල්ලකදීම රජයක් සංවේදී වෙන්න ඕනේ. ඒවා විසඳන්න ඕනේ. එහෙම නැත්නම් මොනවටද ජනතාව රජයත් එක්ක ඉන්නේ? මම අවසාන ප්‍රශ්න කෙටිම ප්‍රශ්න කීපයක් අහුවොත් ඔබ හිතන්නේ යෝජනාවලිය අද මේ ඉදිරිපත් වුණාම තව පැයකින් විතර මේක අපිට සමහර විට බලන්න වෙයි. එතකොට අපි අද අපිට පක්ෂව රටවල් වැඩි වේද විපක්ෂව රටවල් අපි දිනනවද පරදිනවද ඔබ හිතන්නේ? අපි පරාජය වෙනවා පැහැදිලිවම චතුර. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඡන්දය ඉල්ලන්නේ චීනය. චීනය තමයි නැවතත් ඔප්පු කරන්නේ මේ රටට හිතවත් කියන බව. ශ්‍රී ලංකාව ඉල්ලීම පිට චීනය අද ඡන්දයක් ඉල්ලයි. හොඳයි. ඔබතුමා මොකද හිතන්නේ? ඡන්දය පරදිනවා අපි දිනනවා. මොකද අපි ඉගෙන ගන්න අපේ සැබෑ සතුරන් මිතුරන් කවුද කියන්නේ. ඔබේ අදහස? මම ඊට වැඩිය වෙනස් තැනක ඉන්නේ. ඉන්දියාව, ජපානය, ඔස්ට්‍රේලියාව ඡන්දයෙන් නොවැළකී ශ්‍රී ලංකාවත් එක්ක හිටගත්තොත් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය දුන්නොත් අපිට දිනන්න පුළුවන්. එහෙම නැත්නම් පරාජය. හොඳයි අපි මේ තව පැයකමාරකින් මේ රට සම්බන්ධයෙන් මොනව වෙයිද නැද්ද කියලා අපිට හිතන්න පුළුවන් වාතාවරණයක් තවමත් නෑ. ඉතින් අපිට තියෙන අනාවේක විතරයි දැන් තියෙන තත්ත්වයත් එක්ක විශේෂයෙන්ම ශ්‍රී ලාංකික කණ්ඩායම් විදේශගතව සිටින අය අපිට සතුටුයි මේ අවස්ථාවේදී. ඒ අයට පුළුවන් මට්ටමින් ඒ අය උපකාර කරනවා, වෙබිනාර් තියෙනවා, ඒ වගේම කෙටි චිත්‍රපට හදලා තියෙනවා. ඉතින් විදේශගත ශ්‍රී ලාංකික සංවිධාන අපිට හිතවත් අය, රටට හිතවත් අය. අපිත් එක්ක අද මේ ගැන සඳහන් සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච The Island පොත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ශමින්ඩ ෆර්නෑන්ඩෝ මහත්මයා බොහොම ස්තුතියි ඔබට. ඒ වගේම අපිත් එක්ක එකතු වෙච්ච මාලින්ද සෙනවිරත්න මහත්මයා දේශපාලන විශ්ලේෂකයෙක් විදිහට බොහොම ස්තුතියි ඔබට. ඒකම නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහානාම හේව මහත්මයා ශ්‍රීපාලි මණ්ඩපේ පීඨාධිපතිතුමා විදිහට එකතු වුණා. බෙහෙන්ම ස්තුතියි ඔබට. අපි වැඩසටහන අවසන් කරනවා. එහෙමනම් අපි මධ්‍යහන පුවත් විකාශයට යමු.